ඔයාලා මේ වෙනකොට බයෝකෙමිස්ට්‍රි වල ෆස්ට් ටර්ම් එකේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් පාඩම් දෙක කරලා ඇති. ඒ පාඩම් දෙකෙන් පස්සේ තියෙන ලිපිඩ්ස් වල ලිපිඩ් මෙටබොලිසම් වලට ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට ලිපිඩ්ස් වල තියෙන ස්ට්‍රක්චර් එක, ෆන්ක්ෂන්ස්, ස්පෙෂල් ෆීචර්ස් වගේ දේවල් තමයි මේ පාඩමේදී ගොඩක් කරන්නේ. එතකොට ලිපිඩ්ස් කියන්නේ මොකක්ද? එකකින් ස්ට්‍රක්චර් එක කොහොමද ෆන්ක්ෂන් එක සඳහා ඇප්ලයි වෙලා තියෙන්නේ, ෆන්ක්ෂන්ස් කොහොමද වෙන්නේ, ඒ වගේ දේවල් තමයි මේ පාඩමේදී අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දේවල් වෙන්නේ. ලිපිඩ්ස් කියන්නේ ඇඟේ තියෙන තවත් එක් ඕගනික් මොලිකියුල් එකක්. සංඝටක මූලද්‍රව්‍ය විදිහට නැත්නම් එලිමන්ට්ස් විදිහට කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ ෆොස්ෆරස් තියෙන්න පුළුවන්. මේක මැක්‍රෝමොලිකියුල් එකක් නෙවෙයි. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට්ස්, ප්‍රෝටීන්ස් වගේ පොලිමර්ස් විදිහට ලාර්ජ් මොලිකියුල්ස් විදිහට දකින්න නැහැ. නමුත් ඕගනික් මොලිකියුල් එකක්. ඒ වගේම නන් පෝලර් නිසා මේක දිය වෙන්නේ ඕගනික් නන් පෝලර් සෝල්වන්ට්ස් වල විතරයි. ඒක නිසා ඉනෝගනික් සෝල්වන්ට්ස් වල, පෝලර් සෝල්වන්ට්ස් වල දිය වෙන්නේ නැහැ. එතකොට මේක ගත්තාම අපේ ඩයට් එකෙන් ගන්න පුළුවන් ලිපිඩ්ස් තියෙනවා ගොඩක්. ඇනිමල් ප්‍රොඩක්ට්ස් වලින් සහ ප්ලාන්ට් ප්‍රොඩක්ට්ස් වලින්. ඩයට් එකෙන් ගත්තාම ඩයට් එකෙන් ගන්න ෆැට් එහෙම නැත්නම් ලිපිඩ්ස් අපි කියනවා එසෙන්ෂල් ෆැට්ස්, ඒවා එසෙන්ෂල් ෆැටි ඇසිඩ්ස් හරහා ගන්න. ඊට පස්සේ ඇඟේ හැදෙන සමහර ෆැට්ස් තියෙනවා. ඒවා ඇඟේ හැදෙන්නේ ෆැටි ඇසිඩ්ස් විදිහට. ඒවා non essential fatty acids වෙන්න පුළුවන්. මේවා ඉස්සරහට කරනවා. ඊට අමතරව අපේ හැම සෛලයකම සෙල් මෙම්බ්‍රේන්ස් වල තියෙන මේන් කම්පෝනන්ට් එකක් විදිහට ලිපිඩ්, ෆොස්ෆොලිපිඩ් බයිලේයර් එකක් තියෙනවා. ඒ ෆොස්ෆොලිපිඩ් කියන්නේ ලිපිඩ් කාණ්ඩයක් එතන තියෙන්නේ. ඒක නිසා ලිපිඩ් ඕන කරන ඒ වගේම එනර්ජි සෝස් එකක් විදිහට ලිපිඩ් පාවිච්චි වෙනවා අපේ ඇඟේ. ඒ වගේම ලිපිඩ් ස්ටෝර් කරලා තියෙනවා ඇඟේ ඇඩිපෝස් ටිෂු වල. එනර්ජි රික්වයර්මන්ට් එකක් ඕන වෙලාවට එනර්ජි යුටිලයිස් කරගන්න තමයිම තියෙන්නේ. ඊළඟට නර්ව්ස් කන්ඩක්ටින් පාත්වේස් වල මයිලිනේෂන් වලදී පාවිච්චි වෙලා තියෙනවා ලිපිඩ්ස්. ඒ වගේ ගොඩක් වැදගත් ෆන්ක්ෂන්ස් තියෙනවා මේ ලිපිඩ්ස් වලින්. ලිපිඩ් සාමාන්‍යයෙන් අපි අඳුරගද්දී කොටස් කීපයකට බෙදනවා. සිම්පල් ලිපිඩ්ස් සහ කම්ප්ලෙක්ස් ලිපිඩ්ස් කියලා. සිම්පල් ලිපිඩ්ස් ගත්තාම ඒකෙදී ෆැට්ස් තියෙන්නේ ගොඩක් වෙලාවට එස්ටර්ස් විදිහට. එස්ටර් එකක් නම් අනිවාර්යයෙන්ම ෆැටි ඇසිඩ් එකක එහෙම නැත්නම් මොකක් හරි ඇසිඩ් එකක සහ ඇල්කොහොල් එක එකතුවක් එතන තියෙන්නේ. ඇසිඩ් එක විදිහට ෆැටි ඇසිඩ් එකක් තියෙන්නේ. ඒක ඇල්කොහොල් එකක් එක්ක එකතු වෙලා තමයි සිම්පල් ලිපිඩ්ස් හැදෙලා තියෙන්නේ. මේ වර්ග දෙකක් අඳුර ගන්න පුළුවන්, ෆැට්ස් සහ වැක්සස් කියලා. ෆැට්ස් කිව්වහම එතනදී එස්ටර්ස් හැදෙලා තියෙන අර මම කලින් කිව්වා වගේම ෆැටි ඇසිඩ්ස් ඇසිඩ් එක විදිහට එන්නේ. ඊට පස්සේ ඇල්කොහොල් කාණ්ඩයේ විදිහට තියෙන ග්ලිසරෝල්ස්. ග්ලිසරෝල් කියන්නේ ඇල්කොහොලික් සබ් යුනිට්ස් 3ක් තියෙන මොලිකියුල් එකක්. එතකොට ඇල්කොහොලික් සබ් යුනිට්ස් 3ක් තියෙන නිසා මේකට ෆැටි ඇසිඩ්ස් 3ක් එක්ක එස්ටර් බොන්ඩ්ස් හදාගෙන ට්‍රයිඇසිල් ග්ලිසරෝල්ස් බවට පත් වෙන්න පුළුවන්. ඒවා තමයි මේන් ෆැට්ස් වෙන්නේ අපේ ඇඟේ ස්ටෝර් වෙලා තියෙන. ඇඩිපෝස් ටිෂු වල තමයි ස්ටෝර් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ ෆැට් ගොඩක් වෙලාවට සොලිඩ් ෆෝම් එකේ වගේම ඇඩිපෝස් ටිෂු එකේ නම් තියෙන සොලිඩ් ෆෝම් එකේ ලික්විඩ් ෆෝම් එකේනුත් තියෙන්න පුළුවන්. අපි ඩයට්ස් විදිහට ගන්න ඔයිල්ස්, කොකනට් ඔයිල්, පාම් ඔයිල් වගේ ඕනම ඔයිල් జాතියක තියෙන ෆැට්ස් ලික්විඩ් විදිහට. ඊපස්සේ වැක්සස් කියන්නේ ෆැට්ස් වලට වඩා මේකෙදී අර ඇල්කොහොල් කම්පෝනන්ට් එක ගොඩක් ලොකු මොලිකියුලර් වේට් එකක් තියෙන. ඒක නිසා මේක සොලිඩ්. ඒ වගේම ගොඩක් සෙල් ස්ට්‍රක්චර්ස් ආරක්ෂා කරන්න එක්ස්ටර්නල් ප්‍රොටෙක්ටිව් ෆන්ක්ෂන් එකක් තියෙන. ඒක නිසා ඉන්වර්ටිබ්‍රේට්ස් වගේ, ශාක පත්‍රවල වගේ එක්ස්ටර්නල් ප්‍රොටෙක්ෂන් සඳහා තියෙන
ලිපිඩ් වලින් හැදිච්ච කම්පෝනන්ට් එකක් තමයි වැක්සස් කියලා කියන්නේ. ඊළඟට මම දැන් කිව්වේ සිම්පල් ලිපිඩ්ස් ගැන. ඊළඟට බලමු කම්ප්ලෙක්ස් ලිපිඩ්ස් ගැන. කම්ප්ලෙක්ස් ලිපිඩ්ස් කිව්වහම සිම්පල් ලිපිඩ් පාර්ට් එකකුත් තියෙනවා. හැබැයි ලිපිඩ් නොවන කාබෝහයිඩ්‍රේට් හරි ප්‍රෝටීන් හරි එහෙම නැත්නම් වෙනත් කාණ්ඩයක් එකතු වෙලා තමයි මේ ලිපිඩ්ස් හැදිලා තියෙන්නේ. උදාහරණ විදිහට ෆොස්ෆොලිපිඩ්ස්, ග්ලයිකොලිපිඩ්ස් ගන්න පුළුවන්. ෆොස්ෆොලිපිඩ්ස් ගත්තාම ලිපිඩ් එකට අනිවාර්යෙන් ෆොස්ෆේට් කාණ්ඩයක් සහිත සබ් යුනිට් එකක් එකතු වෙලා තමයි තියෙන්නේ. ෆොස්ෆොලිපිඩ් දානම ග්ලිසරෝ ෆොස්ෆොලිපිඩ් තියෙන්න පුළුවන්, ස්ෆින්ගෝ ෆොස්ෆොලිපිඩ්ස් තියෙන්න පුළුවන්. ඒ දෙක මොකද්ද, දෙකේ වෙනස මොකද්ද කියන එක ඉස්සරහටද කියන්න. ඒතකොට මේකෙදි වෙන්නේ ෆොස්ෆේට් කාණ්ඩයක් සහිත සබ් යුනිට් එකක් ලිපිඩ් වලට බැඳෙන එකයි වෙන්නේ. ඊළඟට ග්ලයිකොලිපිඩ්ස් ගත්තාම ග්ලයිකෝ කියන්නේ ග්ලූකෝස් සහිත මොකක් හරි කාබෝහයිඩ්‍රේට් කාණ්ඩයක්. කාබෝහයිඩ්‍රේට් කාණ්ඩය ලිපිඩ් එක එකතු වීමෙන් තමයි ග්ලයිකොලිපිඩ්ස් හැදිලා තියෙන්නේ. ඒ අරෙන්න තවත් කම්ප්ලෙක්ස් ලිපිඩ්ස් තියෙන්න පුළුවන්. ඇමයිනෝ ඇසිඩ්ස් එකතු වෙන එහෙම නැත්නම් ලිපෝප්‍රෝටීන්ස් තියෙන්න පුළුවන්. ලිපිඩ් කාණ්ඩ බැඳුණු ප්‍රෝටීන්ස් විදිහට. ඒ වගේ කම්ප්ලෙක්ස් ලිපිඩ්ස් වර්ග තියෙනවා කීපයක්. ඊළඟට ලිපිඩ්ස් ආපහු වෙන් කරන්න පුළුවන් ප්‍රිකර්සර්ස් and derived lipids කියලා. ප්‍රිකර්සර්ස් කියන්නේ මුලින්ම හැදෙන ලිපිඩ් ජාතිය ෆ්‍රී ෆැටි ඇසිඩ්ස් ගන්න පුළුවන්, ග්ලිසරෝල් ගන්න පුළුවන්, ස්ටෙරොයිඩ්ස් ගන්න පුළුවන්. ඒ වගේ ඩිරයිව් වෙලා හැදෙන ලිපිඩ්ස් කියන්නේ එකකින් හැදෙන ෆොස්ෆොලිපිඩ්ස් වෙන්න පුළුවන්, ග්ලයිකොලිපිඩ්ස් වෙන්න පුළුවන්, හෝමෝන්ස් වෙන්න පුළුවන්, විටමින්ස් වෙන්න පුළුවන්, වෝටර් ලිපිඩ් සොලියබල් විටමින්ස් වෙන්න පුළුවන්. ඒවා ඔක්කොම ඩිරයිව්ඩ් ලිපිඩ්ස් වෙන්නේ. ප්‍රිකර්සර්ස් වලින් ඩිරයිව් වෙලා එන ලිපිඩ්ස්. ඊළඟට තව නියුට්‍රල් ලිපිඩ්ස් කියලා જાතියක් තියෙනවා. නියුට්‍රල් කියන්නේ නෙට් චාර්ජ් එක 0 වෙන ලිපිඩ්ස්. උදාහරණ විදිහට ට්‍රයිඇසිල් ග්ලිසරෝල්ස්, කොලෙස්ටරෝල් එස්ටර්ස් ගන්න පුළුවන්. දැන් බලමු ෆැටි ඇසිඩ්ස් ගැන. ෆැටි ඇසිඩ්ස් කියන්නේ ලිපිඩ්ස් වල තියෙන මේන් කම්පෝනන්ට් එකක්. ඒ වගේම අපේ ඇඟේ ගත්තම බ්ලඩ් වල ට්‍රාන්ස්පෝර්ට් ෆෝම් එක, ලිපිඩ් වල ට්‍රාන්ස්පෝර්ට් ෆෝම් එක වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ෆැටි ඇසිඩ්ස්. ඒකද ෆැටි ඇසිඩ්ස් ගොඩක් වැදගත් වෙනවා. ෆැටි ඇසිඩ්ස් ඇසිඩ් එකක් කියන්නේ මේක ඇසිඩ් එකක් තියෙන්නේ. කාබොක්සිලික් ඇසිඩ් එකක් තමයි හැමතිස්සෙම ෆැටි ඇසිඩ් එකක් වෙන්නේ. කාබොක්සිලික් ඇසිඩ් එකේ හයිඩ්‍රෝකාබන් චේන් එකක් තියෙනවා. හයිඩ්‍රෝකාබන් චේන් එකේ ලෙන්ත් එක වෙනස් වෙන්න පුළුවන්. even numbers carbon molecules, carbon atoms ගානක් තමයි මේකේ තියෙන්නේ. ඒක නිසා අපිට තියෙන කාබන් කාණ්ඩ ගාන අනුව ෆැටි ඇසිඩ් එක නම් කරන්න පුළුවන්. මේ විදිහට තියෙන ෆැටි ඇසිඩ් වර්ග දෙකක් තියෙනවා, සැචුරේටඩ් සහ අන්සැචුරේටඩ් කියලා. සැචුරේටඩ් ෆැටි ඇසිඩ්ස් ගත්තත් ඒකේ තේරුම ඩබල් බොන්ඩ්ස් කොහෙවත් නැහැ හයිඩ්‍රෝකාබන් චේන් එකේ. තියෙන ඔක්කොම සිංගල් බොන්ඩ්ස් විතරයි. අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ්ස් ගත්තාම ඒකේ තේරුම එකක් හෝ කීපයක් වෙන්න පුළුවන්. කාබන් චේන් එකේ හයිඩ්‍රෝකාබන් චේන් එකේ කාබන් බොන්ඩ්ස් අතර ඩබල් බොන්ඩ්ස් තියෙන්න පුළුවන්. එකක් හෝ ඊට වැඩි ගාණක්. එහෙම ෆැටි ඇසිඩ්ස් අපි කියනවා අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ්ස් කියලා. එතකොට මේවා එකිනෙකක් නම් කරන්නේ කොහොමද කියලා බැලුවොත් සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් ඇඟේ තියෙන හෝ ස්වභාවිකව ඩයට් වලින් ගන්න හෝ ෆැටි ඇසිඩ්ස් වලට වෙන වෙනම නම් තියෙනවා. ඒවා ඒ වගේ කොමන් නේම්ස් ඇරෙන්න කොමන් නේම් එකේ නම් කරන ඇරෙන්න නොමෙන්ක්ලේචර් එකක් දෙන්න පුළුවන්. සිස්ටීනික් නේම්ස් විදිහට අපිට ඒකදී සලකා බලන්නේ ගොඩක් වෙලාවට කාබන් කාණ්ඩ සංඛ්‍යාව සහ අන්සැචුරේටඩ්ද සැචුරේටඩ්ද කියන එක. ඒක විස්තර කරොත් එහෙම මම මේ විස්තර කරගෙන යන්නේ ඔයගොල්ලන්ගේ ලිපිඩ් ලෙක්චර් නෝට් එකේ තියෙන ඕඩර් එකට. කියන ලෙක්චර් නෝට් එක බැලුවොත් ලෙක්චර් නෝට් එකේ 4 වෙනි පිටුවේ පෙන්නලා තියෙනවා මම මේ කියන විස්තරය. ඒකේ ඩයග්‍රෑම් එකේ පෙන්නනවා පාමිටික් ඇසිඩ්, ස්ටැරික් ඇසිඩ්, ඔලෙයික් ඇසිඩ් කියලා
ඒවට කොමන් නේම්ස් තියෙන එක තමයි කොමන් නේම් එක. හැබැයි ඒක අපි සිස්ටීමික් නේම් එකක් විදිහට නම් කරනවා නම් එහෙම කාබන් සංඛ්‍යාව සහ අන්සැචුරේටඩ්ද එහෙම නැත්නම් සැචුරේටඩ්ද කියන එක තමයි සලකලා බලලා තියෙන්නේ. සැචුරේටඩ් ෆැටි ඇසිඩ් එකක් නම් කරනවා නම් කාබන් සංඛ්‍යාව නම් කරලා ඒනොයික් කියන ටර්ම් එක අගට එන විදිහට තමයි ඇසිඩ් එක අපි නම් කරන්නේ. එතකොට අපි හිතුවොත් එහෙම එතන තියෙන කාබන් සංඛ්‍යාව 8ක් කියලා අපිට ඒක ඔක්ටනොයික් ඇසිඩ් කියලා නම් කරන්න පුළුවන්. ඔක්ටන් කියන්නේ 8. ඒක නිසා ඔක්ටන් ඒනොයික් ඔක්ටනොයික් ඇසිඩ් කියලා නම් කරන්න පුළුවන්. සැචුරේටඩ් ෆැටි ඇසිඩ් එකක් නම් මේ විදිහට. කාබන් සංඛ්‍යාව 8ක් තියෙන හැබැයි අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ් එකක් නම් ඒක අපි නම් කරන්නේ කාබන් සංඛ්‍යාව ඔක්ටන් ටර්ම් එක අගට දාන සෆික්ස් එක වෙන්නේ ඊනොයික්. ඒනොයික් දැන් මේ සැචුරේටඩ් නම් ඊනොයික් දාන්නේ අන්සැචුරේටඩ් නම්. ඒක හින්දා මේක ඔක්ටිනොයික් ඔක්ටිඩෙක්නොයික් ඇසිඩ් වෙනවා. ඔක්ටිනොයික් ඇසිඩ් නිසා මේකෙදි අන්සැචුරේටඩ් කියන එක අපි ඔළුවට යනවා ඊනොයික් කියන සෆික්ස් එක නිසා. ඊට පස්සේ වෙනම වරහන් ඇතුළේ නම් කරනවා ඩබල් බොන්ඩ් එක තියෙන ප්ලේස් එක. ඩබල් බොන්ඩ් එක තියෙන ප්ලේස් එක නම් කරන්න අපිට විදි දෙකක් තියෙනවා. එකක් තමයි ඩෙල්ටා කියන විදිය, අනිත් එක ඔමෙගා කියන විදිය. ඩෙල්ටා කියන විදිහේදී නම් කරන්නේ අපිට ෆැටි ඇසිඩ් එකක් ගත්තාම ෆැටි ඇසිඩ් එකේ තියෙන කාබන්ස් නම්බර් කරන්න පුළුවන්. ඒ නම්බර් කරද්දී ෆැටි ඇසිඩ් එකේ කාබොක්සිල් කාණ්ඩයේ තියෙන කාබන්ට අංක 1 දාලා එතන ඉඳලා පටන් ගන්න විදිහට නම්බර්ස් දානවා නම් අපි ඒකට කියනවා ඩෙල්ටා මෙතඩ් එක කියලා. එහෙමත් නැතුව කාබොක්සිල් එන්ඩ් එක නෙමෙයි අනිත් එන්ඩ් එකේ ටර්මිනල් එන්ඩ් එකේ ඉඳලා ටර්මිනල් එන්ඩ් එකේ තියෙන මෙතිල් කාණ්ඩයේ ඉඳලා කාබොක්සිල් කාණ්ඩයේ පැත්තට නම්බර් කරගෙන එනවා නම් ඒ කියන්නේ ටර්මිනල් එන්ඩ් එකේ තියෙන කාබන්ට 1 දාලා කාබොක්සිල් කාණ්ඩයේ තියෙන පැත්තට නම්බර් කරගෙන යනවා. අපි ඒකට කියනවා ඔමෙගා මෙතඩ් එක කියලා. එතකොට දැන් කාබොක්සිල් කාණ්ඩයේ පැත්තට නම් කරනවා නම් කාබොක්සිල් කාබන්ට බැඳිලා තියෙන කාබන් හැමදෙස්සෙම ඇල්ෆා කාබන් කියනවා. ඒකට බැඳිලා තියෙන කාබන් එක බීටා කාබන්. එතනත් බැඳිලා තියෙන කාබන් එක ගැමා කාබන් විදිහට නම් කරනවා. ඒක අපි නම්බර්ස් කරනවා නම් කාබොක්සිල් කාබන් බැඳිලා තියෙන කාබන් එක අංක 1 අනිත් බීටා කාබන් එක අංක 2 ගැමා කාබන් එක අංක 3 විදිහට ඉස්සරහට යන විදිහට නම්බර් කරනවා. නම්බර් කරපුවාම ඩබල් බොන්ඩ් එක පටන් ගන්න කාබන් එකේ නම්බර් එක තමයි අපි වරහන් ඇතුලේ දාන්නේ. ඒක අර 4 වෙනි පිටුවේ ලෙක්චර් නෝට් එකේ තියෙන 4 වෙනි පිටුවේ මේ තියෙන ඩයග්‍රෑම් එකේ පෙන්නලා තියෙනවා කොහොමද ඒක හැදෙන්නේ කියන එක. ඊට පස්සේ ඔමෙගා විදිහට නම්බර්ස් කරනවා නම් අග ඉඳලා නම් කරන ටර්මිනල් කාබන් එකේ ඉඳලා නම් කරන නිසා එතනත් ඔමෙගා වරහන් ඇතුළේ දානකොට ඔමෙගා කාබන් කාණ්ඩයේ මොකද්ද ඩබල් බොන්ඩ් එක පටන් ගන්න කියන එකේ නම්බර් එක තමයි දාන්න ඕන. එතකොට ලෙක්චර් නෝට් එකේ 6 වෙනි පිටුවේ පෙන්නලා තියෙනවා ඒකේ ඔමෙගා නොමෙන්ක්ලේචර් එක කොහොමද එන්නේ කියලා. එතන තියෙන ඔලෙයික් ඇසිඩ් එකක් කියන්නේ ඔලෙයික් ඇසිඩ් එකේ කාබන් 18ක් තියෙනවා. ඒකේ ඔමෙගා සයිඩ් එකේ ඉඳලා ගත්තොත් 9 වෙනි කාබන් ගෙන් තමයි ඩබල් බොන්ඩ් එක පටන් ගන්න තියෙන්නේ. ඒකින්ද ඔමෙගා 9 කියලා නම් කරලා තියෙනවා. කාබන් 18ක් තියෙනවා. 18ට 1 කියන රේෂියෝ එකක් දාලා තියෙනවා වරහන් ඇතුලේ. ඒකේ තේරුම කාබන් 18ක් තියෙන ෆැටි ඇසිඩ් එකේ ඩබල් බොන්ඩ්ස් තිබිලා තියෙන එකයි.
ඔය ඔමෙගා නොමෙන්ක්ලේචර් එකටම අපි N කියලා දාන්නත් පුළුවන් සිම්පල් N අකුර. ඒ දාලා නොමෙන්ක්ලේචර් කරන්නේ ඔමෙගා නොමෙන්ක්ලේචර් එකම තමයි. ඊට පස්සේ ගත්තාම unsaturated fatty acid ගැන අපි හිතුවොත් එහෙම ඒක තියෙන්නේ ඩබල් බොන්ඩ් එකක් නිසා කාබන් කාබන් අතර. එතන 3D ස්ට්‍රක්චර් එක ගත්තාම තලීය ව්‍යුහයක් තමයි තියෙන්නේ. එකම තලයේ ට්‍රයැන්ගියුලර් ෂේප් එකට තමයි කාබන් කාබන් ඩබල් බොන්ඩ් එක තියෙන තැන මේ තියෙන ඇටම්ස් එකිනෙකට බැඳිලා තියෙන්නේ. ඒක නිසා මෙතන ඩබල් බොන්ඩ් එක තියෙන තැන ඩබල් බොන්ඩ් එකෙන් එකිනෙකට බැඳිලා තියෙන කාබන් දෙකට සම්බන්ධ වෙලා තියෙන අනිත් මිතිල් කාණ්ඩ දෙක තියෙන ඩිරෙක්ෂන් එක අනුව අපි ඒක කන්ෆිගරේෂන් එක වෙනස් වෙනවා. මම මේ කියන විස්තරය 6 වෙනි පිටුවේ තියෙනවා ලෙක්චර් නෝට් එකේ. එතකොට කාබන් කාබන් ඩබල් බොන්ඩ් එක තියෙන තැන කාබන් දෙකට එකම ඩිරෙක්ෂන් එකෙන් මෙතිල් කාණ්ඩය බැඳිලා තියෙනවා. අපි ඒකට කියනවා සිස්ට් කන්ෆිගරේෂන් එක කියලා. එහෙමත් නැතුව මෙතිල් කාණ්ඩය එහෙමත් CH2 කාණ්ඩය ප්‍රතිවිරුද්ධ දිශාවලින් බැඳිලා තියෙනවා නම් ඒක කියනවා අපි ට්‍රාන්ස් කන්ෆිගරේෂන් එක කියලා. මෙතනදී කාබන් කාබන් ඩබල් බොන්ඩ් එක අවට තියෙන පරමාණු එකිනෙක සම්බන්ධ වෙලා තියෙන කෝණ ගත්තාම ඒක හරියටම අංශක 120ක කෝණයකට තමයි බැඳලා තියෙන්නේ. ඒක නිසා තමයි ට්‍රයැන්ගියුලර් ෂේප් එකක් ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහට සිස් සහ ට්‍රාන්ස් කන්ෆිගරේෂන් වෙනස් වෙන එක ගොඩක් වැදගත් වෙනවා. ඒකේ තියෙන මෙල්ටින් පොයින්ට් එක වගේ ෆිසිකල් ෆීචර්ස් වෙනස් වෙන්න. සාමාන්‍යයෙන් සැචුරේටඩ් ෆැටි ඇසිඩ් එකක් ගත්තාම මේකේ ඩබල් බොන්ඩ්ස් නැති නිසා ඒකේ කාබන් චේන් එකේ කාබන් එකිනෙක තියෙන ස්ට්‍රක්චර් එක එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. එකිනෙක රොටේට් වෙනවා එකක් මත එකක්. ඒක නිසා ස්ට්‍රක්චර් එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් කාබන් කාබන් ඩබල් බොන්ඩ් එකක් තියෙන unsaturated fatty acid එකක් ගත්තාම ඩබල් බොන්ඩ් එක කියන්නේ ගොඩක් සිංගල් බොන්ඩ් එකට වඩා ස්ට්‍රෝං නිසා එතන කාබන් අතර රොටේෂන් එකක් වෙන්න තියෙන ඉඩකඩ නැහැ. ඒ වගේම කාබන් කාබන් ඩබල් බොන්ඩ් එක නිසා එතන ට්‍රයැන්ගියුලර් ෂේප් එකක් හැදෙන නිසා බෙන්ඩ් එකක් හැදෙනවා කාබන් කාබන් අතර. මේ බෙන්ඩ් එක නිසා අපි සාමාන්‍යයෙන් ෆොස්ෆොලිපිඩ් එකිනෙකට බැඳිලා තියෙන තැනක් ගත්තොත් එහෙම ෆ්‍රී ෆැටි ඇසිඩ් එකිනෙක ළඟින් පිහිලා තියෙන තැනක් ගත්තොත් එහෙම සැචුරේටඩ් ෆැටි ඇසිඩ් නම් බොහොම ළඟින් ඇසිරෙන්න පුළුවන්. නමුත් අර ඩබල් බොන්ඩ්ස් තියෙන unsaturated fatty acids වල තියෙන බෙන්ඩ්ස් නිසා ඒවා එකල් මත එක ළඟින් ඇහිරෙන්න බෑ. ඒක නිසා විහිදලා තියෙන්නේ. ඒක නිසා ඒගොල්ලන්ගේ මෙල්ටින් පොයින්ට් එක අඩුයි. මෙල්ටින් පොයින්ට් එක කියන්නේ සොලිඩ් එක ලික්විඩ් බවට පත් වෙන්න පුළුවන් උෂ්ණත්වය අඩුයි. මොකද බොහොම ලේසියෙන් එහෙම බවට පත් වෙන්න පුළුවන් මේගොල්ලන්ගේ ෆ්ලුයිඩිටි ගතිය වැඩි නිසා. හැබැයි සැචුරේටඩ් ෆැටි ඇසිඩ් ගත්තාම ඒක එකිනෙකට එකක් ටයිට්ලි පැක් වෙන්න පුළුවන් බොහොම ළඟින්. ඒ නිසා ඒකේ මෙල්ටින් පොයින්ට් එක unsaturated fatty acid වලට සාපේක්ෂව වැඩි. ඒ වගේම ඕනම saturated හෝ unsaturated fatty acid chain එකක කාබන් chain එකේ length එක වැඩි වෙන්න ඒකේ melting point එක වැඩි වෙනවා. මොකද එකිනෙකට එකක් පැක් වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි වෙන නිසා. මම මේ විස්තර කරපු ටික 7 වෙනි පිටුවේ ලෙක්චර් එකකදී 7 වෙනි පිටුවේ තියෙන ඩයග්‍රෑම් එක දිහා බලපුවම ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඒකේ පෙන්නලා තියෙනවා unsaturated fatty acids තියෙනකොට bends නිසා fluidity එකක් තියෙනවා එතන. එකට එකක් තදින් ඇහිල්ලා නැහැ. ඒක නිසා melting point එක අඩුයි. ඊට සාපේක්ෂව saturated fatty acids වල melting point එක වැඩි. ඒකට හේතුව tightly pack වෙලා තියෙන හින්දා. ඒත් එක්කම free fatty acid එකේ carbon chain එකේ length එක වැඩි වෙන්න melting point එක වැඩි වෙනවා. ඊළඟට ලෙක්චර් නෝට් එකේ 9 වෙනි පිටුවට આવොත් මේකේ අර මම කලින් කියපු essential fatty acids
කියන එක ගැන තමයි විස්තර කරන්නේ. ෆැටි ඇසිඩ්ස් අපේ ඇඟේ සමහර ඒවා ඉබේ හැදෙන්න පුළුවන්. ඇඟ ඇතුලේ හදාගන්න පුළුවන්. සමහර ඒවා ඩයට් එකෙන් ගන්න ඕන කරනවා. ඇඟට අපිට අවශ්‍ය කරන සැචුරේටඩ් සහ අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ්ස් ගත්තාම සැචුරේටඩ් ෆැටි ඇසිඩ්ස් බොහොමයක් ඇඟේ ඇතුලේ හදාගන්න පුළුවන්. ඒ වගේම අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ්ස් වලින් මොනෝ අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ්ස් කීපයක් අපේ ඇඟේ හදාගන්න පුළුවන්. මොනෝ අන්සැචුරේටඩ් හෝ පොලි අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ්ස් හදනවා නම් මුලින්ම සැචුරේටඩ් ෆැටි ඇසිඩ් එක හදාගෙන ඒ කාබන් චේන් ගාන තව දික් වෙන්න ඕන නම් ඉලොන්ගේෂන් ෆැක්ටර්ස් මගින් කාබන් චේන් එක දික් කරලා ඊට පස්සේ තමයි ඩීසැචුරේස් කියන එන්සයිම්ස් පාවිච්චි කරලා තමයි ඩබල් බොන්ඩ්ස් හදාගෙන අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ්ස් හදන්න ඕන ඇඟ ඇතුලේ. මේකෙදි සැචුරේටඩ් ෆැටි ඇසිඩ්ස් ඇඟේ හදාගන්න පුළුවන් වුණාට අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ්ස් හදාගන්න ඩීසැචුරේස් කියන එන්සයිම්ස් ඕන කරනවා. මේ ඩීසැචුරේස් එන්සයිම්ස් ඇඟේ සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ සීමිත ප්‍රමාණයෙන් හදන්න පුළුවන් නියමිත වූ කාබන් ඩබල් බොන්ඩ්ස් තියෙන තැන් ටිකක් තියෙනවා. මොනෝ අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ් එකක් අපි හදනවා නම් ඒ කියන්නේ එක ඩබල් බොන්ඩ් එකයි අපිට මේ සැචුරේටඩ් ෆැටි ඇසිඩ් එකක හදාගන්න ඕන. එතකොට කාබන් 9 දක්වා තමයි ඩීසැචුරේසස් අපේ ඇඟේ පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ කාබොක්සිල් එකේ ඉඳලා කාබන් 9 දක්වා. එතනින් එහාට කාබන් වලට ඩබල් බොන්ඩ්ස් හදන්න ඕන කරන ඩීසැචුරේසස් ඇඟේ නැහැ. ඒ වගේම ගොඩක් පොලි අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ්ස් ගත්තාම ඒ වගේ තියෙන්නේ ඩබල් බොන්ඩ්ස් කීපයක් තියෙන නිසා කාබන් 9 පොයින්ට් එකේ ඉඳලා එහාට එහෙම නැත්නම් ටර්මිනල් එන්ඩ් එක පැත්තට තියෙන ඩබල් බොන්ඩ්ස් තියෙනවා. එහෙම වුණාම ඒවට අදාළ ඩීසැචුරේසස් ඇඟේ නැති නිසා එතකොට කාබන් ඩබල් බොන්ඩ්ස් ඇඟේ ඇතුලේ හදාගන්න විදියක් නැහැ. ඒක නිසා ඒ පොලි අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ්ස් ඇඟ ඇතුලේ හදාගන්න විදියක් නැති නිසා අපි ඒවා එක්ස්ටර්නලි ඩයට් එක හරහා ගන්නවා. එහෙම ෆැටි ඇසිඩ්ස් වලට තමයි අපි එසෙන්ෂල් ෆැටි ඇසිඩ්ස් කියලා කියන්නේ. ගොඩක් වෙලාවට පොඩි ළමයින්ගේ බ්‍රේන් එකේ ඩෙවලොප්මන්ට් එකට ඕන කරන ලිනොලෙනික් ඇසිඩ්ස්, ලිනොලෙයික් ඇසිඩ්ස් වගේ පොලි අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ්ස් එසෙන්ෂල් ෆැටි ඇසිඩ්ස් වෙන්නේ ඒකයි. මොකද ඇඟ ඇතුලේ හදා ගන්න ඕන කරන ඩීසැචුරේස් එන්සයිම්ස් නැති නිසා. මේකදී ඔයාලට පුළුවන් නම් මතක තියාගන්න ඩීසැචුරේස් එන්සයිම්ස් තියෙන්නේ ඩෙල්ටා 4 5 6 9 පොසිෂන්ස් වලට අදාළ ඩබල් බොන්ඩ්ස් හදන්න විතරයි අපේ ඇඟේ පිළිලා තියෙන්නේ. ඒකට එතනින් එහාට ඩබල් බොන්ඩ්ස් හදනවා නම් ඒවා ඇඟ ඇතුලේ හදන්න බැරි නිසා ඒ ඩබල් බොන්ඩ්ස් තියෙන ෆැටි ඇසිඩ්ස් අපි ඩයට් එකක් කරහා ගන්න ඕනේ. ඒක නිසා තමයි එසෙන්ෂල් ෆැටි ඇසිඩ්ස් කියලා කියන්නේ. ඊළඟට අපි බලමු ට්‍රයිඇසිල් ග්ලිසරෝල්ස් ගැන. ට්‍රයිඇසිල් ග්ලිසරෝල් ඒකේ තේරුමෙන්ම තියෙනවා මෙතන ග්ලිසරෝල් කාණ්ඩයක් එක්ක බැඳිච්ච ඒසයිල් කාණ්ඩ 3ක් තියෙනවා. එහෙමනම් ලිපිඩ් කියන්නේ මෙතන එස්ටර් බොන්ඩ්ස් හදලා තියෙන්නේ. එස්ටර් බොන්ඩ්ස් හදන්න දායක වෙන ඇල්කොහොල් කාණ්ඩය වෙන්නේ ග්ලිසරෝල් එකක්. ඒකට ඒසයිල් කාණ්ඩ 3ක් බැඳලා තියෙනවා. ග්ලිසරෝල් එකක් ගත්තාම ග්ලිසරෝල් එක හයිඩ්‍රොක්සිල් ගෲප්ස් 3ක් තියෙන මොලිකියුල් එකක්. ඒක හයිඩ්‍රොක්සිල් ගෲප්ස් 3ක් තියෙනවා නම් ඒකට ෆැටි ඇසිඩ්ස් 3කට බැඳෙන්න පුළුවන්. ඒක නිසා ට්‍රයිඇසිල් ග්ලිසරෝල් එකක් හදන්නේ ඒ ආකාරයට තමයි. එතකොට එස්ටර් බොන්ඩ්ස් 3ක් හදාගන්න එකයි මෙතනදි වෙන්නේ. එස්ටර් බොන්ඩ්ස් 3 හදාගත්තාම මේකේ නෙට් චාර්ජ් එක 0 වෙනවා. ඒක නිසා මේක නන් පෝලර් ෆැට් එකක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම හයිඩ්‍රොෆෝබික් එකක්. මොකද අයන්ස් විදිහට පිහිටන්නේ නැති නිසා.
ට්‍රයිඇසිඩ් ග්ලිසරෝල්ස් තමයි අපේ ඇඟේ ඇඩිපෝස් ටිෂූ එකේ මේන් ස්ටෝරේජ් ෆෝම් එක වෙන්නේ ෆැට් වල. ඒක හින්දා ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් අපි ඇඟේ අනිත් තියෙන එනර්ජි සෝසස් විදිහට ගත්තාම ග්ලයිකෝජන් තියෙනවා ස්ටෝර් කරලා ග්ලූකෝස් වලින් හැදෙන පොලිමර් එකක්. ඒ වගේම තව පොලිසැකරයිඩ්ස් තියෙන්න පුළුවන්. ඊට වඩා මේකේ මේ ට්‍රයිඇසිඩ් ග්ලිසරෝල්ස් වල තියෙන වැදගත්කම එනර්ජි සෝස් එකක් විදිහට ගත්තොත් එහෙම මේ ලිපිඩ්ස් වල තියෙන කාබන් සංඛ්‍යාව සාමාන්‍යයෙන් ගත්තාම අපේ ග්ලයිකෝජන් වගේ තියෙන පොලිමර් එක තියෙන කාබන් සංඛ්‍යාවට වඩා අඩු නිසා ඔක්සිඩේෂන් එකේදී නිදහස් කරන එනර්ජි ප්‍රමාණය වැඩි. ඒක නිසා අපි කියනවා මේකට එනර්ජි ඩෙන්සිටි එක වැඩි කියලා. ඒ කියන්නේ එනර්ජි ඩෙන්සිටි කියන්නේ අපි ඩයට් එකෙන් ගත්තොත් ලිපිඩ් ග්‍රෑම් එකක් ඒ ග්‍රෑම් එකක ප්‍රමාණය ඔක්සිඩේෂන් වලදී නිදහස් වෙන එනර්ජි ප්‍රමාණයට තමයි කියන්නේ එනර්ජි ඩෙන්සිටි කියලා. සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට් ෆුඩ් එකක නම් එනර්ජි ඩෙන්සිටි එක ග්‍රෑම් එකකට කිලෝ කැලරි 4ක් වගේ ප්‍රමාණයක් වෙන්නේ. හැබැයි ලිපිඩ් එකක් ඔක්සිඩයිස් වුණාම ඒකේ එනර්ජි ඩෙන්සිටි එක ග්‍රෑම් එකකට කිලෝ කැලරි 9ක් වගේ ලොකු ගාණක් වෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ කාබන් සංඛ්‍යාව අඩු නිසා ඔක්සිඩේෂන් වල නිදහස් වෙන එනර්ජි ප්‍රමාණය වැඩි වෙන එක. ඒත් එක්කම ට්‍රයිඇසිඩ් ග්ලිසරෝල් කියන්නේ හයිඩ්‍රොෆෝබික් non polar component එකක් නිසා ඒක හයිඩ්‍රොෆෝබික් නිසා වතුර එක්ක බැඳෙන්නේ නැහැ. ඒක නිසා ඇඟේ පිහිටලා තියෙනකොට ඒකෙදි අමතර වේට් එකක් යන්නේ නැහැ වතුර වලට. ඒක නිසා තියෙන වේට් එකක් තියෙනවා නම් ලිපිඩ් ට්‍රයිග්ලිසරයිඩ්ස් විදිහට ඒ තියෙන සම්පූර්ණයෙන්ම පියෝර් ට්‍රයිග්ලිසරයිඩ්ස් එකේ වෝටර් වේට් එකක් නැහැ. ඒකත් එක හේතුවක් වෙලා තියෙනවා අපිට එනර්ජි සෝස් එකක් විදිහට ට්‍රයිඇසිඩ් ග්ලිසරෝල්ස් වැදගත් වෙන්නේ. එතකොට කරුණු දෙක ඔයගොල්ලෝ මතක තියාගන්න. ඊළඟට ගත්තාම ලිපිඩ් වල පෙරොක්සිඩේෂන් කියන්නේ මොකක්ද කියලා ගත්තාම ලිපිඩ්ස් නැචරලි ලිපිඩ්ස් වල හැදිලා තියෙන එස්ටර් බොන්ඩ් එක කැඩිලා ඒක ඔක්සිඩයිස් වෙනවා. ඒ ක්‍රියාවලියට තමයි පෙරොක්සිඩේෂන් කියලා කියන්නේ. එතකොට මේ පෙරොක්සිඩේෂන් මෙකැනිසම් එකේදී ලිපිඩ් අඩංගු වෙලා තියෙන ෆුඩ්ස් ඒවල මුඩු වීම කියලා කියන අපි ඔයිල් වගේ කොකනට් ඔයිල් වගේ තෙල් ಜಾති නම් මුඩු වෙනවා කියලා කියන ෆුඩ්ස් නම් නරක් වෙනවා. පැසීම කියලා කියනවා රා වගේ දේවල්. ඒ වගේ කාරණා වලට හේතු වෙන්නේ පෙරොක්සිඩේෂන්. පෙරොක්සිඩේෂන් එකේදී වෙන්නේ ලිපිඩ් එකේදී එස්ටර් බොන්ඩ්ස් කැඩෙන එකයි වෙන්නේ. එතකොට මේකෙදී එස්ටර් බොන්ඩ්ස් කැඩිලා ඊට පස්සේ දායක වෙලා තියෙන ෆැටි ඇසිඩ් එක අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ් එකක් නම් ඒක තවදුරටත් ඔක්සිඩයිස් වෙන්න පුළුවන්. ඩබල් බොන්ඩ් එක තිබ්බ තැනට ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් හෝ කාබොක්සිල් ඇසිඩ් කාණ්ඩයක් එකතු වෙලා. එහෙම වුණාම මේකේ දුර්ගන්ධයක් එන්න පුළුවන්. කෑම සහ ඒකේ රසය වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ටේස්ට් ඇන්ඩ් ස්මෙල් එකේ ඕල්ටරේෂන්ස් එන්න පුළුවන් ලිපිඩ් පෙරොක්සිඩේෂන් නිසා ෆුඩ්ස් වල. ඊට පස්සේ ලිපිඩ්ස් වර්ග කරලා දක්වන්න පුළුවන් ඒගොල්ලන්ගේ ෆන්ක්ෂන් එක අනුව මෙම්බ්‍රේන් ලිපිඩ්ස් and ස්ටෝරේජ් ලිපිඩ්ස් කියලා. ස්ටෝරේජ් ලිපිඩ්ස් ගත්තාම අපි දැනටත් කිව්වා ට්‍රයිඇසිඩ් ග්ලිසරෝල්ස් ගැන. ඊට අමතරව තවත් ස්ටෝරේජ් ලිපිඩ්ස් තියෙන්න පුළුවන්. සෙල් මෙම්බ්‍රේන්ස් හදන්න දායක වෙන ලිපිඩ්ස් තියෙන්න පුළුවන් අපේ ඇඟේ. මේවා වෙන වෙනම ෆන්ක්ෂන්ස් අනුව වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන්නේ කොහොමද කියලා ක්ලාසිෆයි කරලා තියෙනවා ලෙක්චර් නෝට් එකේ 13 වෙනි පිටුවේ ඩයග්‍රෑම් එකේ. ලිපිඩ්ස් එතකොට ස්ටෝරේජ් ලිපිඩ්ස් සහ මෙම්බ්‍රේන් ලිපිඩ්ස් කියලා වර්ග කරනවා. ස්ටෝරේජ් ලිපිඩ්ස් ගත්තාම ඒවා ස්ටෝර් වෙලා තියෙන්නේ. ඒක නිසා ඇඟේ තියෙන මේන්ම ස්ටෝරේජ් ලිපිඩ් එක වෙන්නේ ට්‍රයිඇසිඩ් ග්ලිසරෝල්ස්. මම අර කලින් විස්තර කරා වගේම ග්ලිසරෝල් කාණ්ඩයකට
ෆැටි ඇසිඩ්ස් 3ක් බැඳිලා තමයි හැදිලා තියෙන්නේ. මෙම්බ්‍රේන් ලිපිඩ්ස් ගත්තාම මෙම්බ්‍රේන් ලිපිඩ්ස් ප්‍රධාන වශයෙන් තියෙන්නේ සෙල් මෙම්බ්‍රේන් එකක නම් ෆොස්ෆොලිපිඩ් තමයි වැඩිපුරම තියෙන්නේ. ඊට පස්සේ ග්ලයිකොලිපිඩ්ස් තියෙන්න පුළුවන්. ඒක නිසා ෆොස්ෆොලිපිඩ්ස් සහ ග්ලයිකොලිපිඩ්ස් තමයි ප්‍රධාන මෙම්බ්‍රේන් ලිපිඩ්ස් වර්ග දෙක වෙන්නේ. ෆොස්ෆොලිපිඩ්ස් වලදී ලිපිඩ් එකට ෆොස්ෆේට් කාණ්ඩයක් සහිත මොකක් හරි සබ් යුනිට් එකක් බැඳෙන එකයි වෙන්නේ. එහෙම වෙද්දී තවත් අණු කාණ්ඩ වලට බෙදන්න පුළුවන් මේ ෆොස්ෆොලිපිඩ්ස් ග්ලිසරෝෆොස්ෆොලිපිඩ්ස් සහ ස්ෆින්ගෝලිපිඩ්ස් කියලා. ග්ලිසරෝෆොස්ෆොලිපිඩ්ස් කියන්නේ ඇල්කොහොල් කාණ්ඩයේ විදිහට තියෙන ග්ලිසරෝල් එකක්. ඒකට ෆොස්ෆේට් සහ ලිපිඩ් කම්පෝනන්ට් එකක් බැඳිලා තියෙන්නේ. මේකේ ස්ට්‍රක්චර් එක ගත්තාම ග්ලිසරෝල් වලට හයිඩ්‍රොක්සිල් කාණ්ඩ තුනක් තියෙනවා. ඒ හයිඩ්‍රොක්සිල් කාණ්ඩ තුනේ දෙකක්ම ෆැටි ඇසිඩ් දෙකක් එක්ක බැඳිලා එස්ටර් බොන්ඩ්ස් හදාගෙන තියෙනවා. අනිත් හයිඩ්‍රොක්සිල් කාණ්ඩයේ තියෙන තැනට ෆොස්ෆේට් කාණ්ඩයක් බැඳිලා ෆොස්ෆේට් කාණ්ඩයේ සමග බැඳිච්ච තවත් මොකක් හරි මොලිකියුලර් පාර්ට් එකක් තියෙන්න පුළුවන්. ඒ තියෙන මොලිකියුලර් පාර්ට් එකට අනුව අපිට මේ ග්ලිසරෝෆොස්ෆොලිපිඩ් එකේ නම වෙනස් වෙන්න පුළුවන්. ඒකට අනුව ඒකේ ෆන්ක්ෂන් එක වෙනස් වෙන්නත් පුළුවන්. මේ විදිහට හැදෙන ෆොස්ෆොලිපිඩ්ස් වල ප්‍රධාන ෆන්ක්ෂන්ස් ගත්තාම ඕනම සෙල් එකක සෙල් මෙම්බ්‍රේන් එකේ ෆොස්ෆොලිපිඩ් බයිලේ එකක් පිහිටලා තියෙනවා. ඒ බයිලේ එකක් පිහිටලා තියෙන නිසා ඒකට කොලෙස්ටරෝල් බැඳිලා ෆොස්ෆොලිපිඩ් බයිලේ එකේ ෆ්ලුයිඩිටි පවත්වාගෙන යන්න දායක වෙනවා. ඒ වගේම ලංග්ස් ගත්තාම ලංග්ස් වල සර්ෆැක්ටන්ට් තරලයක් තියෙනවා. ඒ කියන්නේ ඇල්වියලයි වල සර්ෆේස් ටෙන්ෂන් එක අඩු කරන්න තමයි මේ සර්ෆැක්ටන්ට් පිහිටලා තියෙන්නේ. සර්ෆැක්ටන්ට් හදන්න දායක වෙන ප්‍රධානම සංඝටකයේ වෙන්නේ ඩයිපාමිටෝයිල් ෆොස්ෆැටිඩයිල් කෝලින්. එහෙම නැත්නම් මේක ෆොස්ෆැටිඩයිල් කෝලින් කියන්නේ ෆොස්ෆේට් කාණ්ඩයක් සහිත ලිපිඩ් එකක් තමයි තියෙන්නේ. ඒකත් ගොඩක් වැදගත් වෙනවා ෆොස්ෆොලිපිඩ් එකක් විදිහට උදාහරණ විදිහට ගත්තොත් එහෙම. එතකොට මේ ෆොස්ෆොලිපිඩ් එක ඩයිපාමිටෝයිල් ෆොස්ෆැටිඩයිල් කෝලින් කියන ෆොස්ෆොලිපිඩ් එක හැදුනේ නැත්නම් සර්ෆැක්ටන්ට් හැදෙන එකත් අඩු වෙනවා. ඒක නිසා ලංග්ස් වල සර්ෆේස් ටෙන්ෂන් එක මොනටත් වඩා වැඩි වෙන නිසා රෙස්පිරේටරි ඩිස්ට්‍රෙස් සින්ඩ්‍රෝම් වගේ ෆීචර්ස් පෙන්වන්න පුළුවන්. ඊට අමතරව හෝමෝන් ට්‍රාන්ස්මිෂන් හෝමෝන් ඇක්ෂන් වලට ඊට පස්සේ අයිකොසනොයිඩ්ස් හදන්න වගේ ෆන්ක්ෂන්ස් වලට මේ ෆොස්ෆොලිපිඩ් දායක වෙනවා. මේ එකට එකක් විස්තර කරන්න ඔයාලට ඉස්සරහ පාඩම් වලදී මේවා එකිනෙක විස්තර වෙනවා. එතකොට ෆොස්ෆොලිපිඩ් වල ග්ලිසරෝෆොස්ෆොලිපිඩ් කියලා කාණ්ඩයක් තියෙනවා. මම අර කලින් කිව්වා වගේම ග්ලිසරෝල් කාණ්ඩයකට ෆැටි ඇසිඩ්ස් දෙකක් වැදිලා ඊළඟ හයිඩ්‍රොක්සිල් එකට ෆොස්ෆේට් කාණ්ඩයක් සහ වෙනත් කාණ්ඩයක් බෙදෙන එකයි වෙන්නේ. මේකේ පළවෙනි හයිඩ්‍රොක්සිල් කාණ්ඩයට සැචුරේටඩ් ෆැටි ඇසිඩ් එකකුත් දෙවෙනි හයිඩ්‍රොක්සිල් කාණ්ඩයට අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ් එකකුත් බැඳෙනවා. තුන්වෙනි හයිඩ්‍රොක්සිල් කාණ්ඩයේ ෆොස්ෆේට් කාණ්ඩයක් තියෙනවා. ඒකට බැඳුණු තව මොකක් හරි සබ් යුනිට් එකක් තියෙන්න පුළුවන්. ඒ සබ් යුනිට් එක හයිඩ්‍රජන් කියලා අපි ගත්තොත් එහෙම ඒක තමයි ටිපිකල් ස්ට්‍රක්චර් එක වෙන්නේ ෆොස්ෆොලිපිඩ් එකක. මේක කියනවා අපි ෆොස්ෆොටිඩික් ඇසිඩ් කියලා. මේ ෆොස්ෆොටිඩික් ඇසිඩ් ස්ට්‍රක්චර් එකේ හයිඩ්‍රජන් වෙනුවට වෙන වෙන සබ් යුනිට්ස් බඳුනහම ෆොස්ෆේට් එක තමයි එකිනෙකට වෙනස් නම් සහ ෆීචර්ස් තියෙන ලිපිඩ්ස් හැදෙන්නේ. එතකොට එතන ෆොස්ෆේට් කාණ්ඩය ළඟට කෝලින් එකක් බඳුනහම ෆොස්ෆැටිඩයිල් කෝලින් හැදෙනවා. ග්ලිසරෝල් එකක් බඳුනහම ෆොස්ෆැටිඩයිල් ග්ලිසරෝල් කියලා කියනවා.
ඒ වගේ බඳන සබ් යුනිට් එකට අනුව නමත් වෙනස් කරලා කියන්න පුළුවන්. ඊළඟට තවත් සමහර ලිපිඩ්ස් තියෙනවා. සාමාන්‍ය ලිපිඩ් එකක නම් අපි කියවනේ එස්ටර් බොන්ඩ් එකක් තියෙන්න ඕන, ඇල්කොහොල් එකක් සහ ෆැටි ඇසිඩ් එකක් අතර කියලා. නමුත් එස්ටර් බොන්ඩ් එකක් හැදෙන්නේ නැතුව ඊථර් බොන්ඩ් එකක් හැදිලා ඊථර් බොන්ඩ් එකකින් ලින්ක් වෙලා තියෙනවා නම් අපි ඒවට කියනවා ප්ලාස්මලෝජන්ස් කියලා. ප්ලාස්මලෝජන්ස් ගත්තහම මෙතන ග්ලිසරෝල් එකේ පළවෙනි හයිඩ්‍රොක්සිල් කාණ්ඩය බැඳිලා තියෙන ෆැටි ඇසිඩ් එකේ තියෙන බොන්ඩ් එක තමයි ඊථර් බොන්ඩ් එකක් වෙන්නේ ගොඩක් වෙලාවට. ඒක හાર્ට් එකේ වගේ තියෙන ලිපිඩ්ස් වල මේ ඊථර් බොන්ඩ් එකක් සහිත ප්ලාස්මලෝජන්ස් තියෙනවා. මොකද ඒවා ඔක්සිඩේටිව් ඩිග්‍රඩේෂන් සිද්ධ වෙන්න රෙසිස්ටන්ස් එකක් තියෙන නිසා. ඒ වගේම සෙල් මෙම්බ්‍රේන්ස් වලින් ඉන්ෆ්ලමේෂන් එකකදී ඉන්ෆ්ලමේටරි රෙස්පොන්ස් එකක් ඇති කරන්න රිලීස් කරන ප්ලේට්ලට් ඇක්ටිවේටින් ෆැක්ටර් වගේ සෙල් මෙම්බ්‍රේන් එකකින් හැදෙන මොලිකියුල්ස් වලත් තියෙන ඊථර් කාණ්ඩයක්. ඒක නිසා එකත් ප්ලාස්මලෝජන්ස් ගොඩට වැටෙනවා. ඊළඟට අනිත් ප්‍රධානම ෆොස්ෆොලිපිඩ් වර්ගය තමයි ස්ෆින්ගොලිපිඩ්ස් කියලා කියන්නේ. මේකෙදි ඇල්කොහොල් කාණ්ඩයේ විදිහට කලින් තිබ්බ ග්ලිසරෝල් වුණාට මේක ග්ලිසරෝල් වෙනුවට ස්ෆින්ගොසීන් මොලිකියුල් එකක් තමයි පිළිටන්නේ. ස්ෆින්ගොසීන් එකේ ඇමයිනෝ ඇසිඩ් පාර්ට් එකකුත් තියෙනවා. ඒක නිසා මේකේ හයිඩ්‍රොක්සිල් කාණ්ඩ පිළිටන්නේ දෙකයි. එකක් ෆැටි ඇසිඩ් එකක් එක්ක බැඳෙනවා. අනිත් හයිඩ්‍රොක්සිල් කාණ්ඩ වෙනත් සබ් යුනිට් එකක් එක්ක බැඳිලා ඒකට අනුව තමයි නම් කරන්නේ. මේ විදිහට හැදෙන ස්ෆින්ගොලිපිඩ්ස් අර ස්ෆින්ගොසීන් එකේ දෙවෙනියට තියෙන හයිඩ්‍රොක්සිල් කාණ්ඩයට බැඳෙන සබ් යුනිට් එක අනුව ස්ෆින්ගොලිපිඩ්ස් වර්ග කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම ස්ෆින්ගොමයිලින්, ග්ලයිකොලිපිඩ්ස් සහ ගැන්ග්ලියොසයිඩ්ස් කියලා ඒව නම් කරනවා. ස්ෆින්ගොමයිලින් ගත්තාම ෆොස්ෆැටිඩයිල් කෝලින් හරි එහෙම නැත්නම් ෆොස්ෆෝඑතනෝල් ඇමීන් හරි තමයි අර ස්ෆින්ගොසීන් එකේ දෙවෙනි හයිඩ්‍රොක්සිල් කාණ්ඩයට බැඳලා තියෙන මොලිකියුල් එක වෙනවා. එහෙම වුණාම ස්ෆින්ගොමයිලින් කියන නමෙන්ම තේරෙනවා මයිලින් ෂීට් එක හදන්න ඕන කරන නර්ව් කන්ඩක්ෂන් පාත් එකකට ඕන කරන ලිපිඩ් එකක් තමයි ස්ෆින්ගොමයිලින් කියලා කියන්නේ. ඊළඟට ග්ලයිකොලිපිඩ්ස්. ග්ලයිකොලිපිඩ්ස් ගත්තාම ස්ෆින්ගොසීන් එකට බැඳිච්ච ෆැටි ඇසිඩ් එකක් සහ ඊළඟට දෙවෙනියට බැඳුණු කාබෝහයිඩ්‍රේට් කාණ්ඩයක්. ඒක ග්ලූකෝස් වෙන්න පුළුවන්, වෙනත් මොකක් හරි මොනොසැකරයිඩ් එකක්, ඩයිසැකරයිඩ් එකක් වෙන්න පුළුවන්. කාබෝහයිඩ්‍රේට් කාණ්ඩයක් බැඳලා තියෙනවා. ග්ලයිකොලිපිඩ්ස් ගත්තාම ග්ලයිකොලිපිඩ්ස් ගොඩක් සෙල් මෙම්බ්‍රේන් ස්ට්‍රක්චර් එකේ පෙන්වන්න කරනවා. අපේ ඇඟේ තියෙන වැදගත්ම දේ තමයි මේ ග්ලයිකොලිපිඩ්ස් වලින් හැදිලා තියෙන ඇන්ටිජන්ස්. බ්ලඩ් ගෲප් වල ඇන්ටිජන්ස් හඳුනගන්න මේ ග්ලයිකොලිපිඩ්ස් වල තියෙන මොලිකියුල්ස් මොනවද කියන එක පාවිච්චි කරනවා. ඊළඟට ගැන්ග්ලියොසයිඩ්ස් ගත්තාම ඒකෙදි ගොඩක් ෂුගර් යුනිට්ස් එක්ක බැඳලා තියෙන්නේ. ඒකෙදි ෂුගර් යුනිට් එක විදිහට N-ඇසිටයිල් නියුරමිනික් ඇසිඩ් එහෙම නැත්නම් සයිලික් ඇසිඩ් එක්ක තමයි බැඳලා තියෙන්නේ ස්ෆින්ගොසීන් කාණ්ඩය සහ ෆැටි ඇසිඩ් එක. ඒක නිසා මේකත් ගොඩක් වෙලාවට ග්‍රේ මැටර් එකේ සහ නියුරල් ටිෂු මෙම්බ්‍රේන්ස් වල දකින්න පුළුවන්. ඒකේ ස්ට්‍රක්චර්ස් හදන්න දායක වෙනවා.
ඊට පස්සේ 20 වෙනි පිටුවේ පෙන්නලා තියෙනවා ලෙක්චර් නෝට් එකේ බ්ලඩ් ගෲප්ස් කොහොමද අපි නම් කරන්නේ ඒ වගේ තියෙන ඇන්ටිජන් එක. එහෙම නැත්නම් අර මං කියපු ලයිපොලිපිඩ් කාණ්ඩයේ තියෙන කාබෝහයිඩ්‍රේට් පාර්ට් එක අනුව කොහොමද නම් කරන්නේ කියන එක ගැන මේක බලන්න කාබෝහයිඩ්‍රේට් ලෙක්චර් එකේදීත් කරන්නේ නැති මම කියන දෙයක් නැහැ. බ්ලඩ් ගෲප් එක A නම් ඇන්ටිජන් එක කියනවා N-acetyl galactosamine තමයි කාබෝහයිඩ්‍රේට් චේන් එකේ අපි අඳුරගන්න ෆීචර් එක වෙන්නේ. බ්ලඩ් ගෲප් එක B නම් එතන තියෙන්නේ N-acetyl galactosamine වෙනකොට galactose. ඒ දෙක මතක තියාගන්න ඕන දෙකක්. ඒ වගේම මේක කාබෝහයිඩ්‍රේට් වලට කරලා ඇති නිසා ඔයගොල්ලෝ තේරුම් ගන්න ඇති. ඊළඟට කොහොමද ෆොස්ෆොලිපිඩ්ස් ඩිග්‍රේඩ් වෙන්නේ කියලා ගත්තොත් එහෙනම් මේ වගේ ෆොස්ෆොලිපිඩ් වල තියෙන්නේ ඉස්ටර් බොන්ඩ්ස් ගැලවෙන්න ලයිපේසස් ඕන කරනවා. ෆොස්ෆොලයිපේසස් කියලා අපි ඒවට කියනවා. ඩිසරෝල් එක ගත්තාම ෆොස්ෆොලයිපේසස් 1 වලින් කාබන් පළවෙනි හයිඩ්‍රොක්සිල් එක්ක බැඳිලා තියෙන ඉස්ටර් බොන්ඩ් එක හයිඩ්‍රොලයිස් කරනවා. C2 ෆොස්ෆොලයිපේස් එකකින් දෙවෙනි ඉස්ටර් බොන්ඩ් එක හයිඩ්‍රොලයිස් කරනවා. ඒ වගේම C1 හරි C2 හරි ෆොස්ෆොලයිපේස් එකකින් ෆ්‍රී ෆැටි ඇසිඩ් එකක් ග්ලිසරෝල් එක්ක බැඳලා තියෙන ඉස්ටර් බොන්ඩ් එක හයිඩ්‍රොලයිස් කළාම ඉතුරු ඉස්ටර් බොන්ඩ් එක හයිඩ්‍රොලයිස් කරන්න පාවිච්චි කරනවා ලයිසෝෆොස්ෆොලයිපේස් කියන එන්සයිම් එක. මේ ඔක්කොම ලයිසෝසෝම්ස් වල තමයි පිළිලා තියෙන්නේ සෙල්ස්. මේ විදිහට ෆොස්ෆොලිපිඩ් ඩිග්‍රඩේෂන් එකේ තියෙන ප්‍රශ්න නිසා ඇතිවෙච්ච ඩිසීස් කන්ඩිෂන්ස් තියෙනවා. උදාහරණ විදිහට නයිමාන් පික් ඩිසීස්, ටේ-සර්ච් ඩිසීස් වගේ දේවල් ගන්න පුළුවන්. නයිමාන් පික් ඩිසීස් ගත්තාම ඒකෙදි වෙන්නේ ලයිසෝසෝම් එකකින් හැදෙන ස්ෆින්ගෝමයිලින්ස් වල තියෙන එස්ටර් බොන්ඩ්ස් හයිඩ්‍රොලයිස් කරන්න දායක වන ස්ෆින්ගෝමයිලිනේස් එන්සයිම් එකේ වැඩිවීමක් වෙන්නේ. ඒක නිසා ස්ෆින්ගෝසීන් බව සහ ෆැටි ඇසිඩ් බවට ඒවා හයිඩ්‍රොලයිස් වෙන නිසා ස්ෆින්ගෝමයිලින් කන්සන්ට්‍රේෂන් එක අඩු වෙලා නර්ව් සෙල් මයිලිනේෂන් අඩු වෙන නිසා ඒක නියුරල් ඩිෆෙක්ට්ස් වලට දායක වෙනවා. ඒ වගේම පොඩි අයගෙන මෙන්ටල් රිටාර්ඩේෂන් එන්න හේතු වෙනවා. ටේ-සර්ච් ඩිසීස් ගත්තාම එතනදි වෙන්නේ ගොඩක් වෙලාවට ගැන්ග්ලියොසයිඩ්ස් වල ප්‍රශ්නයක් තියෙන. ගැන්ග්ලියොසයිඩ්ස් එකතු වෙනවා බ්‍රේන් එකේ සහ ස්ප්ලීන් එකේ. ඒ නිසා මෙන්ටල් රිටාර්ඩේෂන් පැරලයිසිස් වගේ ෆීචර්ස් එන්න පුළුවන්. මේක නම් කරලා තියෙන ඩිසීසස් ගොඩක් වෙලාවට අහනවා අඩුයි. මොකද්ද වෙන්නේ? ඒක කොහොමද වෙන්නේ වගේ ගොඩක් ලොකු විස්තරයක් ඔයාලට උන් කරන්නේ නැහැ. ඊළඟට වැදගත් මාතෘකාවක් අයිකොසනොයිඩ්ස් කියන එක. අයිකොසනොයිඩ්ස් කියන්නේ අයිකොසා කියන්නේ 20යි කියන එක. එහෙමනම් මෙතන තියෙන කාබන් 20 ෆැටි ඇසිඩ්ස් ගැන තමයි අපි කතා කරන්නේ. මේගොල්ලෝ ඔක්කොම essential derivatives වෙනවා. ඒක නම් එහෙමනම් ඒකේ තේරුම මේගොල්ලෝ polyunsaturated fatty acids වෙන්න ඕන. එහෙමනම් ඩයට් එකෙන් අපි ගන්න ඕන ඩයට් එකෙන් අරගන්න omega 3 omega 6 linolenic සහ linoleic acids වලින් හැදෙන cell membrane phospholipid bilayer එකේ දී ඉන්ෆ්ලමේෂන් එකක් හරි මොකක් හරි acute phase එකක් වුණාම තමයි මේ අයිකොසනොයිඩ්ස් හැදෙන්නේ. ඒ අයිකොසනොයිඩ්ස් වලින් මෙටබොලික් පාත් එක කරා ගිහිල්ලා හදාගන්න ලිපිඩ් කම්පෝනන්ට්ස් වලින් තමයි ඉන්ෆ්ලමේටරි රෙස්පොන්ස් එක මේන්ටේන් කරන්න දායක වෙන්නේ. ඒක නිසා මේ අයිකොසනොයිඩ්ස් අපිට වැදගත් වෙනවා.
ඉන්ෆ්ලමේෂන් එකකදී පේන් එක දැනෙන්න, බ්‍රොන්කෝ කන්ස්ට්‍රික්ෂන් වෙන්න, වේසෝ කන්ස්ට්‍රික්ෂන් වෙන්න, බ්ලඩ් ප්‍රෙෂර් වැඩි කරගන්න, ඒ වගේ දේවල් වලට. ඒ වගේම රීප්‍රොඩක්ටිව් ෆන්ක්ෂන් එකක් සහ ગેස්ට්‍රික් ඇසිඩ් සික්‍රීෂන් එකේ වැඩිවීමක් සිද්ධ වෙන්නත් දායක වෙනවා. මේකෙදි අයිකෝසනොයිඩ්ස් හැදෙන මෙකැනිසම් එක ගත්තොත් එහෙම මම කලින් කිව්වා වගේම සෙල් එකක සෙල් මෙම්බ්‍රේන් එකේ තියෙන ෆොස්ෆොලිපිඩ් බයිලේ එක ඒක මත ෆොස්ෆොලයිපේස් A2 එන්සයිම් එක ඇක්ට් කරපුවාම තමයි අයිකෝසනොයිඩ්ස් හැදෙන්නේ. ඒකට අනුව ඇරකිඩොනික් ඇසිඩ් තමයි මුලින්ම හැදෙන අයිකෝසනික් ඇසිඩ් එක වෙන්නේ. ඇරකිඩොනික් ඇසිඩ් කියන්නේ එහෙනම් කාබන් 20 ෆැටි ඇසිඩ් එක. ඊට පස්සේ ඒක සයික්ලොක්සිජනේස් පාත්‍යයක හරහා හරි ලිපොක්සිජනේස් පාත්‍යයක හරහා හරි ගිහිල්ලා හදන කම්පෝනන්ට් සයික්ලොක්සිජනේස් පාත්‍යයක හරහා නම් ප්‍රොස්ටග්ලැන්ඩින් සහ ප්‍රොස්ටසයික්ලින්ස් හැදෙනවා. ලිපොක්සිජනේස් පාත්‍යයක හරහා නම් ලියුකෝට්‍රයින්ස් හැදෙනවා. ගත්තහම ප්‍රොස්ටග්ලැන්ඩින්, ප්‍රොස්ටසයික්ලින්, ත්‍රොම්බොක්සේන් A2 ගත්තහම මේ වගේ ප්‍රොස්ටග්ලැන්ඩින් වලින් වේසෝ කන්ස්ට්‍රික්ෂන් කරන්න, බ්‍රොන්කෝ කන්ස්ට්‍රික්ෂන් කරන්න දායක වෙනවා. ඒ වගේම ත්‍රොම්බොක්සේන් වලින් බ්ලඩ් ක්ලොට් හදන්න දායක වෙනවා. ප්‍රොස්ටසයික්ලින් වලින් ක්ලොට් ලයිසිස් කරන්න දායක වෙනවා. මේ වගේ ෆන්ක්ෂන්ස් වලට දැන් ඕන වෙන්නේ නැහැ. ඒවා ඉස්සරහට තියෙන පාඩම් වලින් ඉබේම ඔළුවට යනවා. ඉතින් දැනට මතක තියාගන්න අයිකෝසනොයිඩ්ස් කියන්නේ කාබන් 20 ෆොස්ෆොලිපිඩ්ස් ඒවා ෆොස්ෆොලිපිඩ් බයිලේ එකේ හැදෙන්නේ සෙල් මෙම්බ්‍රේන්ස් වල. ඒකෙන් ඩෙරිවටිව්ස් විදිහට හැදෙනවා ප්‍රොස්ටග්ලැන්ඩින්, ප්‍රොස්ටසයික්ලින් සහ ත්‍රොම්බොක්සේන් A2 කියන ඒවා. ඊළඟට ෆොස්ෆොලිපිඩ්ස් වල ෆන්ක්ෂන්ස් වලට අපි කලින් කිව්වා හෝමෝන් සිග්නල් සඳහා වැදගත් වෙනවා කියලා. ඒක කොහොමද වැදගත් වෙන්නේ කියන එක අපි බලමු. සමහර හෝමෝන්ස් වල ඇක්ෂන්ස් විදිහට ගත්තාම ඒක සෙල් මෙම්බ්‍රේන් එක මත ඇක්ට් කරපුවාම සෙල් මෙම්බ්‍රේන් එකේ තියෙන එන්සයිම්ස් වලින් ඒකේ තියෙන ෆොස්ෆොලිපිඩ් බයිලේ එකකින් හැදෙනවා ෆොස්ෆොලයිපේස් C එන්සයිම් එක ඇක්ට් කරපුවාම ඉනොසිටෝල් ට්‍රයිෆොස්ෆේට් සහ ඩයසිල් ග්ලිසරෝල් කියන ලිපිඩ්ස් වර්ග දෙක. මේ දෙකම සෙකන්ඩරි මැසෙන්ජර්ස් විදිහට ක්‍රියා කරන නිසා කියන්නේ සිග්නලින් සෙල් සෛලය ඇතුළට සිග්නල් ගෙනියන නිසා ලිපිඩ් විදිහට සිග්නල්ස් නිෂ්පාදනය කරන්න එක වැදගත් වෙනවා. ඒකේ මොකද්ද වෙන්නේ කියලා මතක තියාගන්න අත්‍යවශ්‍ය නැහැ මේ වෙලාවේ. ඉස්සරහට උගන්වනවා ඉනොසිටෝල් ට්‍රයිෆොස්ෆේට් වලින් ඉන්ටර්සෙලුලර් කැල්සියම් කන්සන්ට්‍රේෂන් එක වැඩි කරන එකයි කරන්නේ. එහෙනම් මතක තියාගන්න. ඩයසිල් ග්ලිසරෝල්ස් වලින් නම් ප්‍රෝටීන් ෆොස්ෆොරිලේෂන් කරන එක තමයි අවසානයේදී කරන්නේ. ඊළඟට ලිපිඩ්ස් වලට ස්ටෙරෝල්ස් කියලා જાතියක් තියෙනවා. මේක ලිපිඩ්ස්ම තමයි. හැබැයි ලයිනියර් ෂේප් එකක් නෙමෙයි තියෙන්නේ. රින්ග් ස්ට්‍රක්චර්ස් විදිහට arrange වෙලා තියෙන එක නිසා තමයි ස්ටෙරෝල්ස් කියලා කියන්නේ. අපි දන්න ප්‍රධානම ස්ටෙරෝල් එක තමයි කොලෙස්ටරෝල් කියන්නේ. ඒක ඇම්ෆිපැතික් නේචර් එකක් තියෙන්නේ. කොලෙස්ටරෝල් ගත්තම කොලෙස්ටරෝල් යූසේජස් විදිහට ගත්තොත් කොලෙස්ටරෝල් ඕන කරනවා සෙල් මෙම්බ්‍රේන් මත බැඳුනහම ෆ්ලුයිඩිටි එක වැඩි කරන්න. ඒ වගේම කොලෙස්ටරෝල් ඩෙරිවටිව්ස් තියෙන හෝමෝන්ස් විදිහට. ඊට අමතරව ඇක්ටිව් විටමින් D හදන්න ඕන කරන ප්‍රෝවිටමින්ස් 7D කොලෙස්ටරෝල් විදිහට තියෙනවා. ඒ නිසා කොලෙස්ටරෝල් වැදගත් වෙනවා අපේ ඇඟට. ඒකත් එක්කම
ලිපිඩ් සහිත සංඝටක ඩයට් එකෙන් ගත්තාම ඒක ගට් එකේදී ඇබ්සෝබ් කරනවා. ඒ ඇබ්සෝබ් කරද්දී ලිපිඩ් කියනවා වෝටර් සොලියබල් නැති නිසා ඇබ්සෝර්ප්ෂන් එක පහසු කරන්න බයිල් සෝල්ට් සමග මික්ස් කරලා ඉමල්සිෆිකේෂන් එකක් කරනවා තෛලෝදීකරණය. මේ බයිල් සෝල්ට්ස් හැදෙන්නේ liver එකේදී කොලෙස්ටරෝල් ඩෙග්‍රඩේෂන් එක. කොලෙස්ටරෝල් ඇඟෙන් එක්ස්ක්‍රීට් කරන එකම විදිය වෙන්නේ මේ බයිල් සෝල්ට්ස් හදන එක. ඒක නිසා බයිල් සෝල්ට්ස් හදන්නත් කොලෙස්ටරෝල් වැදගත් වෙනවා. එහෙම හදන බයිල් සෝල්ට්ස් ලිපිඩ් වල තියෙන ස්මෝල් කම්පෝනන්ට්ස් ඉමල්සිෆයි කරලා ලිපිඩ් ඇබ්සෝර්ප්ෂන් වැඩි කරනවා ගට් එකේදී. එහෙම වැඩි කරද්දී ඉමල්සිෆිකේෂන් වලදී කුඩා කොටස් වලට කඩන එකයි වෙන්නේ ලිපිඩ්ස්. මෙහෙම කැඩෙන ලිපිඩ්ස් වල හැදෙනවා එකිනෙකට වෙනස් ස්ට්‍රක්චර්ස්. එකක් තමයි මයිසෙල්ස් කියන්නේ. ලෙක්චර් නෝට් එකේ නම් 26 වෙනි පිටුව මයිසෙල් එකක් ගත්තාම ෆොස්ෆොලිපිඩ්ස් ගත්තාම ලිපිඩ්ස් වල හයිඩ්‍රොෆෝබික් එන්ඩ් එකක් සහ හයිඩ්‍රොෆිලික් එන්ඩ් එකක් තියෙනවා. හයිඩ්‍රොෆිලික් තියෙන හෙඩ් පෝෂන් එකේ ටේල් එක හයිඩ්‍රොෆෝබික්. ඒක නිසා හයිඩ්‍රොෆිලික් හෙඩ්ස් එළියට එන විදිහටත් හයිඩ්‍රොෆෝබික් ටේල්ස් ඇතුල් පැත්තට තියෙන විදිහටත් ග්ලොබියුලර් ස්ට්‍රක්චර් එකක් විදිහට හදාගන්න ස්ට්‍රක්චර් එකට තමයි අපි කියන්නේ මයිසෙල් එකක් කියලා. මේකේ ඉන්ඩිවිඩුවල් යුනිට් එකක් ගත්තාම ඒකේ හෙඩ් එකේ තියෙන ලෙන්ත් එක වැඩි, ක්‍රොස් සෙක්ෂන් එක ගත්තාම මේකේ ලෙන්ත් එක වැඩි ටේල් එකට වඩා. ඒක නිසා ඒක කෝන් ෂේප් එකක් තමයි ගන්න වෙජ් ෂේප් එක. මයිසෙල්ස් එතකොට වැදගත් වෙනවා ඉමල්සිෆිකේෂන් එකේදී හැදෙන්නේ. මේක නිසා මේක දැන් හයිඩ්‍රොෆිලික් හෙඩ්ස් තියෙන එළිය පැත්තට නිරාවරණය වෙලා නිසා ඒවට වෙනත් සබ්ස්ටන්සස් සමග බැඳීමේ හැකියාව තියෙනවා. ඊළඟට අනිත් ස්ට්‍රක්චරල් ෆෝම් එක තමයි බයිලේයර් ෆෝම් එක. ඒක සෙල් මෙම්බ්‍රේන්ස් වල පිහිටලා තියෙන මේ ෆොස්ෆොලිපිඩ් බයිලේයර් එක තමයි. එතකොට ඉනර් මෙම්බ්‍රේන් එක සහ අවුටර් මෙම්බ්‍රේන් එක විදිහට පිහිටලා තියෙනවා. මේක ඉන්ටග්‍රේටඩ් විදිහට ප්‍රෝටීන්ස් පිහිටන්න පුළුවන්. මත පිටින් බැඳිච්ච කාබෝහයිඩ්‍රේට්ස් තියෙන්න පුළුවන්. ඒක නිසා ග්ලයිකොලිපිඩ්ස් සහ ප්‍රෝටීන් චැනල්ස් පිහිටලා තියෙන්න පුළුවන් ඊට අමතරව. ඊළඟට වෙසිකල් එකක් ගත්තාම බයිලේයර් ෆෝම් එකම එකිනෙකට රෝල් වෙලා ග්ලොබියුලර් ස්ට්‍රක්චර් එකක් හදාගන්න එකයි වෙන්නේ. එතකොට මේකදී ඇතුල් පැත්ත ගත්තාම ඇතුල් පැත්තෙත් හයිඩ්‍රොෆිලික් හෙඩ්ස් දකින්න පුළුවන්. එළිය පැත්තෙත් හයිඩ්‍රොෆිලික් හෙඩ්ස් දකින්න පුළුවන්. ඒක නිසා ඇතුල් පැත්තේ තියෙන හයිඩ්‍රොෆිලික් හෙඩ්ස් අතර තියෙනවා ස්පේස් එකක්. ඒක එක්වස් කම්පෝනන්ට්ස් වලට එන්න පුළුවන් ස්පේස් එකක් වෙන්න පුළුවන්. කියන ජලය වගේ දෙයක් ඒක ඇතුලේ තියෙන්න පුළුවන්. එහෙම ස්ට්‍රක්චර් එකක් තමයි වෙසිකල් එකක් කියලා කියන්නේ. මේ විදිහට හැදෙච්ච වෙසිකල්ස් මයිසෙල්ස් වගේ ස්ට්‍රක්චර්ස් තමයි ගට් එකේදී ලිපිඩ්ස් වලින් ඇබ්සෝබ් වෙන්නේ. ඊළඟට ලිපිඩ්ස් වලින් හදන සෙල් මෙම්බ්‍රේන් ලේයර් එක ගැන ගත්තොත් එහෙනම් සෙල් එකක මෙම්බ්‍රේන් එක ෆොස්ෆොලිපිඩ් බයිලේයර් එකකින් මේන්ලි හැදිලා තියෙන්නේ. ඒකෙදි ෆොස්ෆොලිපිඩ් එකක් ගත්තොත් ඒකේ හෙඩ් එකක් තියෙන එක හයිඩ්‍රොෆිලික් සහ ටේල් එක තියෙන එක හයිඩ්‍රොෆෝබික්. එතකොට දෙක එකතුවක් විදිහට ගත්තාම මේක ඇම්ෆිපැතික් ලේයර් එකක් තියෙනවා. ලිපිඩ් සොලියබල්ස් කම්පෝනන්ට්ස් වලට පර්මියබිලිටි එකක් තියෙනවා. ඒක නිසා සෙල් මෙම්බ්‍රේන් එක මේක ලිපිඩ් එකක් නිසා. හැබැයි පෝලර් ලාර්ජ් මොලිකියුල්ස් වලට ඇතුළට එන්න විදිහක් නැහැ. එහෙම වුණාම සෙල් මෙම්බ්‍රේන් එකේ ෆොස්ෆොලිපිඩ් බයිලේයර් එකට අමතරව මෙම්බ්‍රේන් ලේයර් එක හදන්න දායක වෙනවා කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන්ස්. ඒකෙදි ප්‍රෝටීන්ස් ගත්තාම ප්‍රෝටීන්ස් අවුටර් සෙල් මෙම්බ්‍රේන් ලේයර් එක
ඒ වගේ ප්‍රෝටීන්ස් වෙනස් වෙනවා. ඒක නිසා ප්‍රෝටීන්ස් channels විදිහට ඇඩ් කරන්න පුළුවන්. අර fully integrated proteins තිබ්බහම cell membrane එකේදී ඊට අමතරව කාබෝහයිඩ්‍රේට්ස් තියෙන්න පුළුවන්. ඒක තමයි අපි ග්ලයිකොලිපිඩ්ස් කියලා කියන්නේ. කාබෝහයිඩ්‍රේට්ස් බැඳිලා තියෙන නිසා සෙල් මෙම්බ්‍රේන් එකේ ස්ට්‍රක්චර් එක වෙනස් නිසා ඒක නිසා සෙල් සඳුර ගන්න ඇන්ටිජන් සඳුර ගන්න හැකියාව පිළිලා තියෙනවා. ඒ වගේම ෆොස්ෆොලිපිඩ් බයිලේ එකට කොලෙස්ටරෝල් මතු පිටින් බෙදුනහම මේකේ ෆ්ලුයිඩිටි එක වැඩි වෙනවා, තරලමය බව වැඩි වෙනවා. ඒ වගේම එක ශක්තියක් එන්න පුළුවන් වැඩි කරගෙන යනකොට මේ ෆොස්ෆොලිපිඩ් බයිලේ එකේ ඩිසෝඩර්ස් ඇවිල්ලා ස්ට්‍රක්චර් එක වෙනස් වෙන. එහෙම ටෙම්පරේචර් එකට අපි කියනවා ට්‍රාන්සිෂන් ටෙම්පරේචර් එකක් කියලා. එතකොට ගොඩක් දුරට අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ් අයිදාල ෆොස්ෆොලිපිඩ් බයිලේ එකක් තියෙනවා නම් එහෙම ඒක ගොඩක් මෝ ෆ්ලුයිඩිටි එක ගතිය වැඩි නිසා එකිනෙකට පොසිෂන් එක වෙනස් වෙවි තියෙනවා. ඒ වගේම සැචුරේටඩ් ෆැටි ඇසිඩ්ස් වැඩිපුර තියෙන ෆොස්ෆොලිපිඩ් බයිලේ එකක් නම් මේකෙදි සෙල් මෙම්බ්‍රේන් එක හાર્ඩ් ගොඩක් තදට ඇහිලා තියෙනවා. ඒක නිසා lateral motions restrict කරලා තියෙනවා. transition temperature එකට වඩා අඩු temperature එකකදී fluidity එක වැඩි කරන්න දායක වෙනවා මේ hydrocarbon chains fatty acid වල තියෙන hydrocarbon chains අතර තියෙන interactions වෙනස් කරලා. හැබැයි transition temperature එකට වඩා වැඩි වුණාම ඇඟේ උෂ්ණත්වය එතකොට ඇඟේ cell membrane එකේ fluidity එක limit කරන්නත් මේක දායක වෙනවා. ඒක නිසා phospholipid bilayer එකේ structure එක උෂ්ණත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්. මෙහෙම වෙනස් වෙලා හදාගන්න cell membrane එක ගත්තාම cell membrane එකේ permeability එක selectively permeability එකක් තියෙන නිසා එකිනෙක molecules සහ components වලට ඒක protect කරනවා බාහිරින් එන components වලින්. ඒ වගේම protein channels තියෙන නිසා pumping activity එක තියෙනවා. ඒක නිසා ionic balance එකක් පවත්වාගෙන යනවා intracellular සහ extracellular fluid compartment එකේ. ඒකට දායක වෙන cell membrane එක. ඊට අමතරව antigen සඳුර ගන්න පුළුවන් අපිට cell membrane එක නිසා. intracellular organelles protect කරන්න දායක වෙනවා වගේ functions cell membrane එකෙන් ඉටු වෙලා තියෙනවා. ඒක ඉටු වෙන්න මේ ෆොස්ෆොලිපිඩ් එහෙම නැත්නම් ලිපිඩ් වලින් ලොකු දායකත්වයක් හම්බෙලා තියෙනවා. එතකොට මම මේ කියපු විස්තර ටික තමයි ලෙක්චර් නෝට් එකේ තියෙන්නේ කෙටියෙන් ගත්තාම. තව දෙයක් කිව්වොත් එහෙම unsaturated fatty acid cis configuration එක සහ trans configuration එක කියලා configurations දෙකක් තියෙනවා කියලා කිව්වා. ඒකෙදි trans configuration එකට වඩා cis configuration එක තමයි අපිට ඇඟට healthier වෙන්නේ ගොඩක් trans configuration එකට වඩා. ඒකෙදිත් අපි unsaturated සහ saturated fatty acid ගත්තාම saturated fatty acids වලට වඩා ඇඟට healthy diet එකක් විදිහට ගන්න unsaturated fatty acids. ඒකට හේතුව මොකක්ද කියන එක lipid metabolism වලදී කියන ඕගොල්ලන්ට atherosclerosis වගේ risk factors වලට තියෙන ඉඩකඩ අඩු කරනවා unsaturated fatty acid ගත්තා. ඒක නිසා diet එකෙන් ගන්න ඕන unsaturated fatty acids. unsaturated fatty acids ගොඩක් තියෙන්නේ plant origins වල. saturated fatty acids තමයි වැඩිපුරම තියෙන්නේ animal origins වල.
ඒක නිසා plant origins අඩංගු olive oil ඊළඟට sunflower oil වගේ oils ගත්තාම ඒ වගේ unsaturated fatty acids වැඩි. ඒක නිසා ඇඟට හිතකර. ඒ වගේම තව දෙයක් මතක් කළොත් රත් කරනකොට cis configuration එකේ තියෙන unsaturated fatty acid රත් කිරීම නිසා trans configuration එකට convert වෙන්න පුළුවන්. ඒක නිසා ගොඩක් වෙලාවට රත් කරන ගැඹුරු තෙලේ බදින වගේ දේවල් වලදී unsaturated fatty acid යොදා ගන්න එක හොඳ නැහැ. ඒ වගේ තැනකදී යොදා ගන්න ඕනේ saturated fatty acids. ඒකයි කියන්නේ coconut oil කියන්නේ saturated fatty acids අඩංගු oil එක. ඒක නිසා ගැඹුරු තෙලේ බදින දෙයක් කදී coconut oil පාවිච්චි කරන එක හොඳයි කියලා කියනවා අපි olive oil පාවිච්චි කරනවට වඩා. මොකද olive oil කියන්නේ unsaturated fatty acid එක නිසා ස්වභාවිකව ඒකේ තියෙන size configuration එක රත් කරනකොට trans බවට පත් වෙන්න පුළුවන්. ඒක ඇඟට අහිතකර නිසා olive oil වගේ oils රත් කිරීමෙන් ගන්න කෑම වලට පාවිච්චි කරන්නේ නැහැ. සැලඩ්ස් වගේ අමුවෙන් ගන්න ආහාර වලට යොදන්න තමයි ඔලිව් ඔයිල්ස් වැඩිපුර පාවිච්චි කරන්නේ. මොකද එතකොට තමයි බයෝ අවైలබිලිටි එක වැඩි. අපේ ඇඟට හිතකර වෙන්නේ unsaturated නිසා. ඒ දෙත් මතක තියාගන්න. මේ ගොඩම හැම දෙයක්ම ලිපිඩ් මෙටබොලිසම් කරද්දී තවදුරටත් තේරෙයි. ෆස්ට් ටර්ම් එකේ නිසා ඉතින් ගොඩක් මේකේ තියෙන concept මතක තියාගන්න කටපාඩම් කරන්න නැතුව ඒක ඉස්සරහ ලිපිඩ් මෙටබොලිසම් කරනකොට ඒක ඔයාලට වැදගත් වෙයි. මම හිතනවා ලෙක්චර් නෝට් එකේ පිළිවෙලට කරපු නිසා උන්ට ලෙක්චර් නෝට් එකත් එක්ක මේක අහද්දී තේරෙවි කියලා පැයක් වගේ කාලයක් ඇතුළත ලෙක්චර් නෝට් එක මතක් කරගන්න ලේසි වෙයි කියලා මේකත් එක්ක ලෙක්චර් නෝට් එක කියවගෙන තව MCQ ටිකක් කරන්න. එතකොට මේක මතක හිටින ප්‍රමාණය ගොඩක් වැඩි.